නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න කහපන වස්සේන තිත්තිකාමේ සුවිජ්ජති අපසාදෝ දුක්ඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ කණ්ඩායම ප්‍රමුඛ කොට සිටින්නා වූ මෙම මොහොත අපට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී ධර්මකාමී බවතුනි, ආරාධිත බවතුන්, නිවන උපනිශ්‍රය වන පරිදි ස්වාමින් වහන්සේ කැමති ධර්ම දේශනයක් කියන මාතෘකාව තමයි අද ලබා දීලා තිබෙන්නේ. අපගේ ධර්ම දේශනාව පටිගත කිරීම වලදී කිසියම් දහම් පෙරවල් කීපයක් අපි අනුගමනය කරනු ලබන විචිත්‍රත්වය සඳහා. ඒ අනුව එක් කොටස් වලින් තෝරාගත් සූත්‍ර දේශනා, ගාථා පන්ති වගේම ධම්මපදයේ වග්ගයක ගාථාවකුත් තෝරා ගන්නු ලබනවා. මෙම දිනවල කරන පටිගත කිරීම වලදී මේ වන විට නොකරන දෙයක් තමයි මේ ධම්මපද ගාථාවක් ආශ්‍රයෙන් ධර්ම විවරණය කරන එක. එබැවින් අද මම තෝරාගෙන තිබෙන්නේ ධම්මපදයෙහි බුද්ධ වග්ගයේ ගාථාවක්. ගාථාවක් නෙවෙයි, ගාථා දෙකක්. මේ මොකද කියන්නේ? මේකට අදාළ අතීත කතාව ඕන නම් මම දන්න හැටියට සත්තුරන් වර්ෂා කතාව කියලා කියවගන්න කෙනෙක්. ඒ අතීත කතාව රාජ කතාවක්, ඉතිහාස කතාවක් වශයෙන් දැනගන්න අවශ්‍ය නැහැ අපට. මේ ගාථා රත්නයේ අදාළ අරුත් වල පෙන්වන්නා වූ නොමග යාම සහ සුමග යාම, නැත්නම් දුකටපත් වීම සහ ගැලවීම අපට අදාළ වෙන්නේ කොහොමද කියලා අපි තෝරගන්න ඕන. එවිට එය අතීතයට වැරදුන පාරේ අපි යන්න ඕනත් නැහැ. අපිට අනුගමන ප්‍රතිපදාවකට පත් වෙන්න ඉඩකඩ සැලසෙනවා. මේ කහපන කියන්නේ කහවණු වලට. කහවණු වැස්සක නිදු කහපන වස්සරේන. තිත්ති කියන්නේ තෘප්තිමත් කරන්න. කාමයන් තෘප්තිමත් කරන්න බෑ කියලා කියනවා. එහෙමයි පෙන්වන්නේ. ඒ කාමය කියන වචනේ තව ටිකක් ඉතින් ඔබ ඉගෙන ගන්න විදිහට නම් අභ්‍යන්තර බාහිර කියලාත් ගන්න පුළුවනි. චිත්තාභ්‍යන්තරේ වැඩෙන්නා වූ ක්ලේශයන් පැත්ත ක්ලේශකාම කියලාත්, බාහිර බන්ධන බද්ධව කියන එකෙන් ගත්තාම ඒවා නිසා එළිවෙන්නා වූ බාහිර කාම වස්තු සම්බන්ධයෙන් ගත් කල බාහිර කාම වස්තුන් කියලාත් බෙදන්න පුළුවනි. වස්තු කාම, ක්ලේශ කාම කියලා. එකට හේතුවක් පෙන්ලා තියෙනවා. අපස්සාදා දුකා කාමා. ඔක මම මේ මෑත ධර්ම දේශනාවල ගොඩක් කියන එක. කාමයේ යන්න අල්ප වූ ආස්වාද සහිතය, දුක් සහිතය. ඒ පාඩේ තේරුම ඒකයි. අපි අන්න එක හොයන්න ඕනේ. එහෙම වදාරන්නේ ඇයි කියලා තථාගතයන් වහන්සේ. ඉති විඤ්ඤාය පණ්ඩිතා. අන්න එහෙම දැනගන්න පුළුවන් නම් නෝනින් මෙසේ දැනගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට බුදුන් වහන්සේ පණ්ඩිතෙක් කියලා කියනවා. ඔන්න මේ ගාථා රත්න දෙකේ පළවෙනි ගාථාවෙන් පෙන්වන්නේ දුක ගාමිනී ප්‍රතිපදාව. මිනිසා කරමින් ඉන්න වරද. ඊළඟට මොකද කියන්නේ? තවත් තියෙනවා
අපි දිබ්බේසු කාමේසු රතින්සෝ නාදි ගච්ඡති. තව එහාටත් කාමයේ පෙන්නනවා. ඒකට කියන්නේ දිව්‍ය කාමයේ කියලා. බොහෝ පින් රැස් කරගත්තා වූ අය පෘථග්ජන භාවයෙන් නොවදී පිනෙන් පරලොව ගියාම වුන්ට ඔබට තියෙන ඔය ජරා ව්‍යාධි ශෝක ජරා ව්‍යාධි කියනා වූ දේවල් නැති කයක් නැති බැවින් උත්සව ශ්‍රීයක හැම විටම සතුට රැඳී පවතින ආසේ නිරන්තරයෙන්ම පුණ්‍ය චේතනා හිතට එන පිනින් පිරුණ ජීවිතයක් ලැබෙනවා. අපේ බොහෝ දෙනා නම් හිතන්නේ අපිට වගේ ගෙවල් දොරවල් මාලිගා තියෙනවා බාහිර ලෝකෙන් අපි මේවා ලබනවායි කියලා. දිව්‍යකාමයේ කියන එක. නමුත් දිව්‍යකාමය දුක් චේතනා එන්නේ නැති නිරන්තරයෙන් හිතුව පැතුව පවණින් හිතට පහළ වෙන එකක්. ඒක තමයි මේ පෙන්වන්නේ. රතින්සෝ නාදි ගච්ඡති. ඒ වුණාට අර පඬිත්‍යා ඒ දිව්‍යකාමයට පවා රතියක් නැත්තම් ඇල්මක් දක්වන්නේ නැහැ කියලා පෙන්වන්නේ. ඇයි ඒ? තණ්හක්කය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් ඔහු හෝ ඇය නැත්නම් උන්වහන්සේ හෝ එතුමිය ඕන කෙනෙක්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ තමයි සම්මා සම්බුද්ධ ශ්‍රාවක. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් අරගත්ත අය තේරුම් ගන්න අය ශ්‍රාවකෝ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔවුන් වඩාත් ආසා කරනවා කියලා පෙන්වන්නේ තණ්හක්කය සඳහා රතිය ප්‍රීතිය ආසා කරන්නේ. ඔන්න අර්ථ දෙක සාරාංශ වශයෙන් ගත්තා. එතකොට තණ්හක්කය රතෝ හෝති. තණ්හාව ඡය කිරීමේ මාර්ගය කෙරෙහි ඇලුනේ නැත්තම් ප්‍රිය කරන්නේ වෙයි බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන්. අර එහා කාරණා දෙකේ තිබෙනා වූ වෙන දෙයක් බලන්න වෙනවා අපි. කොමක්ද බලන්න වෙන්නේ? කහවණු වැස්සකනකිදු මිනිසා තෘප්තිමත් කරන්නට බෑ. ඒ සතුරුන් කතාවේ පෙන්වන්නේ සතුරුන් කෙරෙහි ආසා කරගත්ත අය අන්තිමට ඔවුනොවුන් මරා ගත්තා. අන්තිමට සතුරුන් පවණක් ඉතුරු වුණා අයිතිකාරයෙක් නැතුව ගියයි කියලා. ඒක නිසා තමයි මොක දේශනා කළේ. ඒකෙත් ඔය පරමාර්ථ తত্ত্বය පුද්ගල විනාශයක් නම් නෙවෙයි. ක්ලේශයන්ගේ විනාශය සමග නිර්වාණය ඉතුරු වීම. සතුරුන් කියන්නේ තෙන්ට. ඉතින් එහෙම දකින්න අපි සමත් නැහැනේ සමාජයේ. ඉතින් වර්තමාන සමාජයටත් අපි මේක බලන්න ඕනේ ඊට පස්සේ. මේ කාම ඒසනාවේ මම කියන්නේ කාම ඒසනා කියලා කාමයන් සොයා යාමේදී මිනිසාගේ දැක්මේ පවතින වරද්ද තමයි කාමයන් තිබෙන්නේ බාහිර වස්තු වල කියන එක. අද දක්වාමත් චින්තකයින්ට ලෙහුනේ නැති ගැටලුවක් මේක. ඔවුන්ගේ දැක්මේ තියෙන පෘථග්ජන පුද්ගලයින්ගේ දැක්මේ තියෙන මුග්ධ නැත්නම් මෝඩ ස්වභාවය මේක තේරුම් ගන්න බැරිකම. නිබ්බේධික සූත්‍රයේ සංකප්ප රාගෝ පුරිසස්සකාමා මට හම්බ වෙන්නේ නැත්තේ අවුරුදු 20කට විතර ඉස්සර. එදා ඉඳලා මම කල්පනා කරන්නේ බුදුරයයි මේක මෙහෙම දේශනා කරන්නේ. ඉතින් ඒක මම තේරුම් ගන්න හොයනවා ඊට පස්සේ. කුමක්ද? සංකප්ප රාගෝ පුරිසස්සකාමා. පුරුෂයාට නැත්නම් ස්ත්‍රිය නැත්නම් මිනිසාට කාමය කියන්නේ සිතේ හටගත්තු සංකල්පයක්. සංකප්ප රාගයක්. නේතේ කාමයානි චිත්‍රානි ලෝකේ විචිත්‍ර කාම වස්තුවල ඇති කාමයක් නැත. මට නම් ඒක හමු වෙන විට ලොකු දෙයක්, අලුත් දෙයක්. මන් දෙයක් තරුණයෙක් වශයෙන් ලෝකේ ජීවත් වෙලා රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ බාහිර ලෝකේ සැප තියනවා කියලා තමයි අපි යමින් හිටියේ. තථාගතයන් වහන්සේ වදාරනවා ඒක ඇති කාමයක් නෑ. මේ නුඹ ලසිතේ හදාගන්න යක් මේක කියලා. මෙන්න මේක තේරුම් ගත්තම තමයි ඔය කාමයන් කියන එකේ හිස් අසාර බව. නැත්නම් කාමයන් සිහිනයකට
මස් නැති මස් කටුවකට නැත්නම් අත්හල යුතු දෙයකට තුවාලයකට මට මතක හැටියට කාරණා 10කට සමාන කරලා තියෙනවා තථාගතවරු උපමා කරලා තිබෙන්නේ. එයින් කියවෙන්නේ ඇලෙන්න දෙයක් තිබිලා බලෙන් ඇල්ම අතහරිනවා කියන එක නෙවෙයි. ඇල්මම මුලාවක්. ඇල්මම සසර හදන මාවතක්. අන්නේ පිළිබඳව තථාගතවරු පැහැදිලි කරන කරුණු ආශ්‍රයෙන් නුවණින් දකින්න ඕන. ඒ නුවණින් දැකීමේදී තමයි අපේ දැක්ම පුළුල් වෙන්නේ ගැඹුරට යන්නේ. ඒකට අපිම පරිශ්‍රණයට ලක් කරන්න ඕන. සැබවින්ම මේ ලෝකෙහි කාමයක් තියනවාද ඒවා අපි විඳිනවද? නැත්නම් බාහිරේ පවතින පුංචි ප්‍රත්‍යක් විතරද? ඒ ප්‍රත්‍යාශ්‍රයෙන් අපි විසින් සිතේ නිර්මාණය කරගෙන විඳිනවද? මේක තමයි මේ පෙන්වන්නේ අපස්සාදා දුකා කාමා ආස්වාදයේ අල්පයි කාමයේ දුකයි. ඔතින් කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බයං බය සෝකේ ජනිත කරනවා කියලා ඒ ගාථාවෙත් තියෙනවා. එහෙම පාඩම් කරගත්තට තේරෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අපි මේ සොයන්නේ මොකක්ද කියලා හොයන්න ඕන. හොයන්නේ මොකක්ද කියලා නුවණින් හොයන්න වෙනවා. එතකොට ඔබට මතක් වෙනවද මෙන්න මේ පාඩේ? කීප වතාවක් දේශනා කරලා තිබෙනවා. මම හිතන්නේ වේදාල සූත්‍රයෙන් මම උපුටා ගන්න නැත්තේ නැත්තම් සම්මාදිට්ඨි සූත්‍රයෙන්. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති. එකිනෙක වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් වෙත්. මේ කතා කරන්නේ එදා ඉතිහාසය ගැන නෙමෙයි අපි ගැනනේ. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය අර එකිනෙකට වෙනස්. ගොදුරු කරගන්නෙත් ඇසට රූපය පමණයි. ශබ්දය ගොදුරු කරගන්න බෑ ඇහැට. නාසයට ගන්ධය පමණයි. රූපය බෑ. නමුත් අපි නොදන්න රහසක් මෙතන කියනවා. අන්නේ ඉතා වැදගත්. මේ අපි බණ කියන කොටත් සමහර අය ඇතෙන් රූප බලනවා කියලානේ කියන්නේ. නැත්නම් අපි බාහිර තියෙන දේවල් විඳිනවායි කියලා කියන්නේ. නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රියන් පහක් වෙත්. එතකොට එහෙනම් ඇසවත් කනවත් නාසයවත් දේවත් කයවත් අරමුණු ගන්නෙ නෑ කියලානේ. ඒ ලෝකෙම අනිත් පැත්තට කීවත් මම තථාගතයන් වහන්සේ වදාළ කෙරෙහි විශ්වාසය යොමු කරනවා, අවධානය යොමු කරනවා. මොකද උන්වහන්සේලා යමක් දේශනා කරන්නේ කටපාඩමින් නෙමෙයි ප්‍රත්‍යක්ෂ දැනුමින්. ඒ නිසා අබමල් රේණුවක තරම්වත් සැකයක් නැතුව ඒක හොයනවා. ඇයි මෙහෙම කියන්න හේතුව? එතකොට ඉන්ද්‍රිය පහ අරමුණු ගන්නවා කියලා කියන්නේ නැහැනේ. ඉන්ද්‍රිය පහට සිත පිහිටයි. පහෙන්ම එහෙනම් සිතනේ අරමුණු රසය විඳින්නේ. සිත වුන්ගේ අරමුණු රසය අනුභව කරයි. අරමුණු රසය කියන්නේ අරමුණේ තියෙන රසය. අරමුණේ තියෙන රසය රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද ලෝකෙද තියෙන්නේ. ඒක පොඩි ප්‍රත්‍යක් විතරයි. මේ අරමුණ ලොකු කුඩා හරි වැරදි කැත හොඳ කරගන්න එක අපේ පෞද්ගලික වැඩක්. ඒකට බාහිර දේ පුංචි උදව්වක් විතරයි. නමුත් එහෙම දකින්න නුවණක් පෘථග්ජන කියන සමාජයට නැහැ. මේ සිතේ උපදවාගත්ත අරමුණු රසය විඳීමක් මේ කරන්නේ මේක සිතුවිල්ලක් තලු මැරීම ඇරුණාම මේක ලෝකේ නෑ කියලා දකින්න තරම් නුවණක් පෘථග්ජන සමාජයට නැහැ. ඒ නිසා ලෝකේ පෙරලගෙන ඒවායේ ඕක හොයනවා. නැවතත්. ඇයි හමු නොවෙන්නේ? ඇයි සෑහීමටපත් වෙන්න බැරි? ඒවා ඒක නැති නිසා. වෙන මොකක්වත් නෙවෙයි. අතීත සංසාරේ මේ දක්වා මේවා විඳපු අය ඇතිවීමකින් දැන් නම් අපට ඇති කියලා හැම මිය ගියේ නෑ කවුරුත්.
දියුණු කරගන්න විද්‍යාවත් සමග ඉන්ද්‍රයන්ට ගෝචර සැපත සඳහා තවදුරටත් ඒවා වෙනස් කරගත්තත් ඇති වෙලා මිය යන කෙනෙක් නැහැ. ඉදිරියටත් ඒක එහෙමයි. අන්න මේ වචන දෙකක් මම ඔබට මින් පෙර පැහැදිලි කරලා ඇති. මම මෙතන පැහැදිලි කරනවා 10ම පැහැදිලි කරන්න වෙලාවක් නැති නිසා. පසුගිය දිනක මම ඕක ගල්ලතෝ ගණ්ඩතෝ පරතෝ සල්ලතෝ කියන වචන වලින් පැහැදිලි කළා 10කින්. මතක් කරගන්න. ඇයි පාලි පාඨයකින් තිබෙන්නේ සුපිනූපමා කාමා කියලා. දැන් අපි කතා කරන්නේ අපි ගැන. සුපින කියන්නේ සිහිනයන්ට. කාමයේ සිහිනයකට බුදුවරු උපමා කළේ ඇයි? දැන් යන්න සිහිනයට. සිහිනේ ඔබේ දෙයක්නේ. සිහිනය කියන්නේ පස්දර වහගෙන මනෝද්වාරයට යන එකක්. මනෝද්වාරිකව සිතුවිලි පහළ වෙනවා. කිසිවිටකත් කිසිවෙකුටත් ඒක සිහිනයක් මනෝද්වාරයක් කියලා හිතෙන්නේ නැහැ. ඒක සතුටට ආවත්, දුක ආවත්, බය ආවත්, කනගාටුව ආවත් ඒවා සියල්ල තියෙන දෙයක් විදිහට පෙනෙන්නේ. බැරි වෙලාවක් අවදි වුණොත් නැත්තම් පසුදා අවදි වෙලා බැලුවම අර විඳපු සැප දුක් සියල්ලම බාහිර ලෝකේ තිබුණ දේවල් නෙමෙයි, තමන්ගේ සිතේ තිබුණ දේවල්. මේ ආශ්‍රෙන් හිතාගන්න ඉන්දියදි සිදු වෙන්නේ බාහිර දේවල් උදව් නැතුව සිතට එන දේ විඳින එක. දවල්ට සිදු වෙන්නේ බාහිර දේවල් උදව්වෙන් සිතට එන දේ විඳින එක. ඔන්න කාමය. ඒ නිසාම තමයි බාහිර ලෝකයක් සම්බන්ධයෙන් 10 දෙනෙකුට මත 10ක් තියෙන්නේ. රසවින්දන 10ක් තියෙන්නේ. කෙනෙකුට ඇලෙන දේ තව කෙනෙකුට ගැටෙන්න වෙලා තියෙන්නේ. කෙනෙකුට ප්‍රිය දේ තව කෙනෙකුට අප්‍රිය වෙලා තිබෙන්නේ. මේ රහස ඉතා වටිනා එලිකිරීමක් සමාජයට. එතකොට ඒ ආස්වාදයේ අල්පයි කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකේ දුකාලෝකය කියලාත් තියෙනවා. ඒ කොහොමද වෙන්නේ? ඒ ආස්වාදයේ ආධිනවයක් තියෙනවානේ. ආස්වාදයේ කියන එකේ තේරුම බුදුන් වහන්සේ සතු විඳින සතුට කියන එක නෙමෙයි. උන්වහන්සේලා ආස්වාදයෙන් මිදිලා පෘථග්ජන පුද්ගලයා අරමුණ මමත්වයෙන් ගෙන විඳින එක තමයි ආස්වාදය කියන්නේ. ආස්වාදයෙන් වින්දොත් තවසරයක් විඳින්න ඕනකම සතරේ ඉතුරු වෙලා සංයෝජනය වෙනවා. සංයෝජන නොවි ආස්වාදය විඳින්න බෑ. සතරට නොබැඳී. ඒක තමයි ආදීනවය. තව වචනයක් ගන්නවා. ඒක නම් මගේ ජනප්‍රිය පැහැදිලි කිරීමක්. මේක ඇත්තටම දෑසින්දුට දෙයක් ආශ්‍රයෙන්මයි මම නිර්මාණය කරලා තියෙන්නේ. මස්කටුවේ කතාව. කාමයේ මස්කටුවක් නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔක්කොම ඇයි බුදුවරු මස්කටුවකට උපමා කරන්නේ? දහම් පාසලේ 4-5 පන්ති ඉන්න කාලේ මං හිතන්නේ කවියක් පාඩම් කළා වෙන්නේ නැති. මස්රී නැති ඇට බලු ලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. අර පෙන්නන්නේ. ඒ කියන්නේ මස්රී නැති ඇට කොට ලේකට බඩ පිරෙන්නේ නැහැ කියලානේ පෙන්නන්නේ. ඉතින් ඒකත් බාහිරයට ගලපන්නේ ඊට පස්සේ. නමුත් බුදුවරු මේක ගලපන්නේ ඊට වඩා එහායින්. හොඳින් මේක නිරීක්ෂණය කරගන්න. මේක සමහරට මාධ්‍යවල 10-12 වතාවක් මම කියලා ඇති. නමුත් රසවින්දද දන්නේ නැහැ. තේරුණාද දන්නේ නැහැ. මාංශය මිනිසුන් ප්‍රිය කරන දෙයක් නේ. මාංශය ලැබෙන්නේ වෙළඳපොලෙන් කටුත් එක්ක ලාභ ලබන අය. කොතරම් හොඳ මාංශ ඉල්ලුවත් යටින් කෑලි ටිකක් කරන කටුත් එක්ක දෙනවමයි. ඔබ එහෙම අරන් තියෙනවා නම් දැකලත් ඇති. මට මගේ පැවිදි වෙන්න පෙර තරුණ කාලය පිළිබඳ මතකයක් තියෙනවා. එතකොට දැන් මේක ගෙදර ගෙන ආපුවාම පරිභෝජනය කරන්න ගෙදර අය. ඔවුන්ට හපන්න තරම් බැරි කටු ලෝකෝට තියෙනකොට උන් ඒකේ රසය සූප්පු කරලා අහකට දානවා. ඒකේ මාංශ නැහැ. මාංශ ගන්ධ විතරයි තිබෙන්නේ. උතේ එළියට විසි කරනවා කොහේ හරි තියෙනවා. නමුත් අපට නැති ගන්ධයක් සුවඳක්
ප්‍රිය බවක් මේක සුනකයට තියෙනවා. එබඳු කෙනෙකුට මෙබඳු දෙයක් හමු වෙනවා. ඔහු එකත් අරගෙන ගිහින් තනකොළ ගොල්ලක දිගා වෙලා ඉඳගෙන අත් දෙක උඩින් තියාන මේක හපන්න ගන්නවා. ඔය මම ඉගෙනගත්ත විෂයන් වල පවතිනවා අපේ කේටයන්ට වඩා මේ කටුව මෙලක් කරන්න පුළුවන් හැකියාව සුනකයට තියෙනවා කියලා. ඒකෙනුත් බැරි තරම් තදයි මේක. අපේ දත්තයන් දෙපි හිටීම නෙමේ සුනකයට ළඟින් ඉස්සරහ තිබුණාට ඈත තියෙන්නේ අහක්ක ඈත. ඔවතෙන් නිරීක්ෂණය කරන්න ඕන දේවල්. දැන් මේක හපාන යනකොට හක්කට තියලානේ හපන්නේ. මේක වදිනවා විදුරු මාසේ. විදුරු මාසේ වෙලා තැලිලා තුවාල වෙනවා. දැන් ලේ එන්න ගන්නවා. දැන් සුනකයට ලේ රහ දැනෙනවා. දැන් ඔහු මස් කටුව හපනවා ලේ රහ මිදිනවා. දැන් ඔහු හිතනවා මස් කටුවේ තමයි මේ ලේ රහ තියෙන්නේ කියලා. ඔන්න ඔකයි ওই මස් කටුවක් කියලා කියන එකේ තේරුම. දැන් සුනකයා වින්දේ මස් කටුවේ රසද ස්වකීය ලේවල රසද ස්වකීය ලේ ටික මතුවෙන්න මස් කටුව උදව්වක් වුණා විතරයි. සුනකයා කවමදාකවත් තේරුම් ගන්නේ නැහැ ඌ මේ විඳින්නේ ඌගේ ලේවල රහ ඇරුණාම මස් කටුවේ රහක් නැහැ කියලා. පෘථග්ජන මිනිස්සුනුත් මෙන්න මේ මස් කටුවට රැවටෙන සුනකයෝ වගේමයි. ඔවුන් හිතන්නේ බාහිර ලෝකේ තියෙන කාමය කියලා. බාහිර ලෝකේ මස් කටුවක් විතරයි රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය. ඒකට අදාළ ඇල්ම ගැටීම තමන්ගේ හිතේ නිර්මාණය කරගත් දෙයක් සිත උපදිනවා අතීතයෙන් එතෙන්ට. දැන් සිත විඳිනවා. හරිනේ? තියෙන දෙයක්ද විඳින්නේ හදාගත්ත දෙයක්ද? සංසාරේ කවදාවත් මේක ඇති වෙන්නේ නැහැ. මොකද තියෙන දෙයක් නෙවෙයිනේ. අපස්සාදෝ ආස්වාදයේ අල්පයි. එනිසා මම මේකට තව වචනයක් යොදනවා. මේ පෘථග්ජන මිනිසුන් සැප විඳිනවා කියලා කියන්නේ සිත තලු මරනවා. සිතට එන දේ තලු මරනවා. අවාසනාවකට සිතට එන දේ තියාගන්න බෑ, හටගත්ත ගමන් නැසෙනවා. ඒ නිසා ඒසනා නැවත නැවතත් හොයන්න වෙනවා. දැන් බලනවා අතීතයට. මෙබඳු දේවල් මේක තේරුම් ගත්තේ නැතුව ජීවිත කී දහහක් කී ලක්ෂයක් එන්නේ නැතිද? ජීවන සටනට උර දීලා ජීවිත අවසානයේ කය දුර්වල වෙලා මේ මුලාව හදාගත්තේ නැතුව අතහරින්නේ නැතිද? තවත් ඒකේ සැප තියෙනවා කියු නිසා තමයි පාපය තුලින් දුගතිගාමීව පිළ තුලින් කාමසුගතිට යාම කියන මේ ආදීනවේ හම්බ වෙන්නේ ඕක හොයන නිසා. ඒක තමයි කාම ඒසනාවේ ආදීනවය. කවදාවත් හොයුවට හම්බ වෙන්නේ නැහැ. බාහිර ලෝකෙ නෙවෙයි ඒක තියෙන්නේ. තමන් හිතේ හදාගෙන ඒක තව තව එහාට මදි වෙනවා. කුඩා දරුවෙකුට තමන් සතුට ලබන බොනික්කහව සබන් කෑල්ල තව ටිකක් දවස් යනකොට මදි. ඊට වඩා ලොකු දෙයක් ඕන. මත්පැන් බොන මත්දුකයාට පළවෙනිම රෑම් එකක් ඇති වුණාට ඊළඟ දවසේ එක මදි දෙකක් ඕන. මෙහෙම ගියාම බෝතලේ මදි එකමාරකුත් ඕන. අර මදි කියන එක තව එහායින් පේන්නේ. එනිසා කාමයසනාව මිරිඟුවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. දෙදස් 15ට පෙර මම මගේ ගමන් යන්නේ පාරේ තියෙන බස් රථවල. අප වාඩි වෙන්නේ රියදුරු පිටිපස. දැන් මට යන්න එහෙම ඉඩ කඩක් නැහැ. අවශ්‍ය වුණොත් නොයන්නෙත් නැහැ. ඔබ ඕනනම් මම වාඩි වුණ තැන වාඩි වෙලා බලන්න මම මේ කියන දේ. සමාන තලයක් දැන් සම කියන්නේ උස් පහත් නැති සම මට්ටමින් දිවෙන කාපට් කරපු පාරක. ඔබ යන දුරට කිලෝමීටර් කාලත් භාගයක් අතර වතුර පේනවා. තව කාලක් යනකොට තව කාලක් ඈතින් පේනවා. තව කාලක් යන තව කවදාවත් ඒක හම්බ වෙන්නේ නැහැ. බැලුවම වැහලා නෙවෙයි. වැහලා වතුර පේනවා නෙවෙයි. ඒ ඇහැට පෙනෙන මුලාව. ඔය මිරිඟුව කියන එකේ තේරුම ඕකයි. තියෙනවා වගේ පේුණාට ඒකේ නෑ කියන එක. දැන් මේ නැති සැපත උපදවාගෙන විඳින්ට අනේක තමයි මිනිස්සුන් සඳහා කාමයසනා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. දැන් මේකෙ පෙන්නනවා. අර අනිත් වචනේත් අපි ගනිමු. තිත්ති කාමේසු විජ්ජති. න කහපන වස්සේන. කහපන වැස්සකිනුත් තෘප්තිමත් කරන්න බෑ. බලන්න මේ සමාජයේ. ඒ බඳු
පෘථග්ජන මට්ටමේ සම්පත් ගවේෂණ කරපු අය දැන් ඇති කියලා නතර වෙච්ච අය ඉන්නවද? නැත්නම් ඔය ලැබෙන්නා වූ වරප්‍රසාද සම්මාන පිටපස ගිය අය දැන් ඇති කියලා හිතන අය ඉන්නවද? කවදාවත්ම නැත. මන්දයත් මා ආ ගමන් මගේ මා ලැබපු යම් යම් දේවල් ආශ්‍රයෙන් ඉගෙනීම හෝ සහතික හෝ තවත් දේවල් ආශ්‍රයෙන් මට පේනුන දෙයක් තියෙනවා. ලැබපු දේ නැහැ. ඊට එහා එකක් තියෙනවා පේනවා. දැන් ඒකට යන්න මහන්සි වෙන්න වෙනවා. ගිම් බැලුවා මේකේ නැහැ. මේක අන්තිමට තේරෙන්නේ ජීවිතය අගට ගියයින් පස්සේ. දැන් එතකොට කාලයක් නැහැ. මේ ගාථා පද දෙක තුළ පැහැදිලි කරන්නේ ওই රහස. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් නම් නුවණින් දැන ගැනීම විඤ්ඤාය පණ්ඩිතා. ඔන්න බුදුදහමේ පණ්ඩිත බව. අපි මේ ඇත්ත වශයෙන් දකින්න එකේ පවතින්නේ ඇත්තක්ද මුලාවක්ද කියන එක නුවණින් දැක ගන්න වෙනවා. දැන් ඔබ මේක කල්පනා කරලා බලන්න ඕන. අපි පැහැදිලි කරන කරුණ ජීවිතයට ඇත්තද කියලා යොදලා බලන්න. මම මෙහෙමත් ඉදිරිපත් කරනවා. වස්තුවක් ඉදිරියෙන් පවතිනවා. නැත්නම් කෙනෙක් ඉන්නවා. ඔහුට ආලෝකයේ වැටලා තිබෙනවා. ඔහුගෙන් පරාවර්තනය වෙන එකම එළියක් එක්කෙනා ඉන්නේ. ඔහුට හැකියාවක් නැද්ද දසදෙනෙකුට 10 ආකාර හැඟීමක් උපදවලා දෙන්න? කෙනෙකුට ඔහු දැකලා ඇලෙන්න පුළුවන්. තව කෙනෙකුට ගැටෙන්න පුළුවන්. තව කෙනෙකුට පිළිකුල් කරන්න පුළුවන්. තව කෙනෙකුට ද්වේෂය හට ගන්න පුළුවන්. තව කෙනෙකුට ගැලවුම් කරුවා කියලා හිතෙන්න පුළුවන්. ඒ ඔහුද ඔහු හේතුවෙන් ඔබේ හිතේ උපන් හැඟීමද? ඔබ වේදනාවකට වින්දනයට පත් කරන්නේ ඔබ හදාගත්ත හැඟීමද ඔහුද? ඔහු ප්‍රත්‍යක් පමණයි, ඔබ විඳින්නේ ඔබේ සිත. ඔන්න කාමයේ හැටි. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මේකට ඇලෙන්න ඕනද කලකිරෙන්න ඕනද? මේක කවදාවත් හමු වෙන්නේ නැහැ. හොයන්න ගිය අය අර තෘප්තිමත් වෙන්න බැරිකම නිසා ඒක අන්තයට යනවා. එතකොට ඒක කාම ඡන්ද බවට පත් වෙනවා. ඒ වගේම කාම ඡන්දෙට නැති වෙනකොට ඊට පස්සේ ව්‍යාපාදයක් එතෙන්ට එකතු වෙනවා. සාමාන්‍යයෙන් බාධකයක් වෙනකොට ව්‍යාපාදෙ උපදින්නේ. තමන් කැමති විදිහට සිදු නොවෙනකොට ව්‍යාපාදෙ උපදිනවා. තනියෙන් කතා කරන්න බෑ නිසා කාම ඡන්ද විතරක්. දැන් මම දකිනවා මේ මිනිස් සමාජයට ස්වභාව ධර්මයේ විසින් සහ ආගම්වල නීතින් විසින් සම්මතයක් දීලා තියෙනවා. ඔබට විඳින්න ඕන නම් මේ සීමාව තුළ ඉන්න. මම හිතන්නේ ඒක මිනිසත්කම රැකෙන ආකාරයෙන් සහ සදාචාරය සහ නීතිය රැකෙන ආකාරයෙන්. නමුත් සෑම කාමාතුර මිනිසෙක්ම කාන්තාවක්ම ඒවට හොරෙන් ඊට එහා මේක හොයනවා. සදාචාර විරෝධී, නීති විරෝධී, ආගම් විරෝධී, එහෙම නැත්නම් තවත් ඒක විරෝධී. දැන් ඒසනා මේක තුළ තියෙන භයානකකම සමාජය දකින්නේ නැහැ. මේ පරිණාමීය ස්වභාවය තමයි හොයන පැත්තට ලැබෙන එක. ඒ නිසා ලෝභයෙන් දේශයෙන් ඒ පැත්තට හෙව්වොත් එහෙම ඊට පස්සේ ඒකට කියන්නේ පව් සිද්ධ වෙනවා කියලා. එතකොටත් මේ කාමයේ විඳින්න හම්බ වෙනවා. දැන් අර වැරද්ද හදාගන්න මිනිසාට තේරෙන්නේ නැත්නම් කබරයාට හෝ තලගොයාට හෝ වඳුරාට හෝ සුනකයාට තේරෙන්නේ නැහැ. ඔවුන් දැන් කාමයේ විඳින්නේ නැද්ද? උන් හොයපු දේ දැන් අර විඳින්නේ. මිනිසාට නොගැලපෙන ආකාරයෙන් හොයපු දේ තමයි සුනකයා වෙලා විඳින්නේ. මිනිසාට නොගැලපෙන ආකාරයෙන් හොයපු දේ තමයි වඳුරා නැත්නම් රිලවා වෙලා විඳින්නේ. ඒ ගැඹුර මේ සමාජයට තේරෙන්නේ නැහැ. සොයන්නාට සම්භවයේ මෙලොවට විතරක් නෙමෙයි පරලොවටත් බුදුන් වහන්සේ වදාහරනවා.
තව ඉතින් ඔය ඒ සත්ත්ව කොට්ටාස අතර දිව එකක් වෙනකොට දිව දෙකක් තියෙන අය ඕනෑම කුණු රසයක් පිළිකුල් නැතුව විඳින්න පුළුවන් අය ඉන්නවා. බුදුදහම ඉගැන්වීමට අනුව අමුතු සත්තු පහළ වෙලාද ඔය? නැහැ. මිනිසා විසින් කරන පාපය පිනානුව තමයි ත්‍රිසංගත සත්වයා සහ දෙවියන් සහ බ්‍රහ්මයා හැදෙන්නේ. පාපය පිනානුව ත්‍රිසංගත සත්වයා නැත්නම් අවපාතික සත්වයා කාම දුගතිය සත්වයා හැදෙනවා. අවපාතික හෝ නැති පිනානුව කාම සුගතිය සත්වයා හැදෙනවා. ධාන කුසල යනුව බබලෝ හැදෙනවා. පරිණාමයට වෙන අර්ථ ඕන නෑ ආයේ. දැන් ඒ සොයන්නාට සම්භව වෙන්නේ නෙමෙයිද? අනේ නිසා මම දකිනවා සදාචාර සම්පන්න සමාජයක මිනිසත් මට්ටමින් මිනිස් ස්වභාවයෙන් ප්‍රසග්ජන මට්ටමේදී ඒක වින්දට වරදක් නැහැ. ලෝකෝත්තර වෙන්න ඕන නම් තමයි ආදීනව දකින්න ඕන. නමුත් ආගමික ඉගැන්වීම්, පෞලක නීතිය, එහෙම නැත්නම් රටේ නීතිය මේ සියල්ල නොසලකා හැර ධන බලය දේශපාලන වල තවත් බලවත්කම් යොදාගෙන හොයන්න ගියොත් ඔබ හොයනවා. හොයීම විසින් ඔබේ මානසිකත්වයේ පහළට වැටෙනවා. ඔබ මිනිස්කමට නිගරු දෙන මට්ටමින් හෙව්ව ගමන් ඔබ මිනිස්කම එපා කියලා කියනවා. එනම් මරණින් එහා පැත්තට මිනිස්කම එපා වුණ සිරුරක් ලැබෙනවා. මෑතදී මම තවත් කතාවක් කිව්වා. වර්තමාන සමාජයේ සිදුවෙන් පවතින දෙයක් මම මේ කියන්නේ. මගේ ළමා කාලයට වඩා අද කාලය තුළ මම දන්නවා දරුවන් තුළ ඔබ කතා කරන්න මේකට මොංගල් කියන වචනේ වෙන්න ඇති මන්ද බුද්ධික ස්වභාවය වැඩි. ඉතින් මේකට අම්මට තාත්තට දොස් පවරන්න ඕනේද? ප්‍රවේණිගතවත් එහෙම පවතිනවා. නෑ නමස්සිනා විවාහය තුළ ඉබඳු දේවල් සිදු වෙනවායි කියලා. නමුත් මේ සමාජයේ දෙස බලන්න නිහඬව ඉඳලා මේ මිනිසුන් අතර කී දෙනෙක් මට මොලේ එපා කියන අය ඉන්නවද? බුද්ධිය එපා කියන අය. එහෙම කිව්වට තේරෙන්නේ නැහනේ. ඒ කියන්නේ මත්පැන් බී කටයුතු කරනවා කියන්නේ සිහිය එපා මොලේ එපා කියන එක. ඔකට සිහියක් ඕනේ විකෘතියෙන් කටයුතු කරන්නේ. ඒ නිසා පරිණාමයේ අනාගතයේ මොලේ එපා කියන මිනිස්සුන්ට මොලේ නැතුව හදලා දෙනවා. ඔය මන්දබුද්ධික බව මා හිතනවා මත්පැන් පානේ අනාගත ආදීනවේ. තවත් ඉතින් මේ සමාජයේ 1967න් පස්සේ මට මතකයි මේවා ප්‍රචාරක කටයුතු වශයෙන් ගිය දේවල්. ඕනනම් ඒ වචනේත් කියන්නම් මම. 1966-67 කොළඹ බුලස්පට මගේ තිබුණා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයක. ඒකෙන් පටන් ගත්ත දේවල් අද දක්වා දන්නවා ඇතිනේ මොකද්ද මම මේ කියන්නේ කියලා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව අනිකුත් හැම දියුණුවක්ම යොදා ගන්නවා මිනිසුන් මොකටද? කාමයන් විඳින්න. ස්වභාව ධර්මය පරිණාමය මිනිස් වර්ගය දෙකට බෙදලා පිරිමි භාගයයි ගැහැණු භාගයයි කියලා දෙන්න එකතු වෙලා ජීවත් වෙන්න කියලා දීලා තියෙනවා වරප්‍රසාදයක්. එකතු වුණාම අනාගත පරපුරක් හැදීමට වරප්‍රසාදයක් දීලා මේක ආගමික නීති ඉක්මවා ගිය සාරිසරක සත්‍යයක් මම දකින්නේ. මොන මාගම්වත් පහළ වෙන්න ඉස්සලා ලෝකෙ තිබිච්ච දෙයක් ඒක. ආගමික වශයෙන් ආත්මාර්ථකාමී වෙන අයයි වෛද්‍ය විද්‍යානුකූලව ආත්මාර්ථික වෙන අය මේ දියුණුව යොදා ගන්නවා මොකටද? දරුවන් ලබන්න තියෙන හැකියාව දරුවන් නොලබන්නට. දරුවන් එපා. අපට සතුට විතරක් ඇති. ඒ චේතනාව නෙමෙයිද තියෙන්නේ අයගේ. අනාගත පරපුරට දරු සම්පත් නැතුව ඉපදුනොත් ඒ පරිණාමයේ ලබා දීලා තියෙන එක නේද? දරුවන් එපා නම් දරු සම්පත් අහිමි. එහෙම හිතන්නේ නැහැ නේද මේ සමාජය? මේ තමන් කරන මෝඩකම් අනාගතයට තමන්ගේ පිටිපස්සෙන් ආපහු වෙනවයි කියලා. අපිට එහෙම තේරෙන නිසායි අපි ඒවා කියන්නේ. අනාවැකි. මන්දයත් ගහකාරක දිට්ටෝසි මේ තණ්හාව නැමැති වඩුව මේ ගේ හදන වඩුව මම දැක්කයි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ.
ගේ කියන එක ශරීරය වෙන්නත් පුළුවන්, ගේ කියන එක පංච උපාදානස්කන්ධ වෙන්නත් පුළුවන්. අපි මේ ටිකක් කතා කළේ ඒ නිසා මේ මිනිසුන් පෘථග්ජන භාවය තුළ හොයන්නේ මොනවද? හොයන පැත්තට හම්බ වෙනවා. නමුත් බුදුදහමේ පෙන්වන්නේ කාමයේසනා නෙවෙයි බ්‍රහ්මචාරීයේසනා. බඹසර සොයන්න යන්න. අන්න මේ අරමුණකට සමවැදී නැත්නම් අරමුණක් භුක්ති විඳින එක නවත්තන්න බැරි නැති වෙන සිතුවිල්ලක්. ඒකේ අගේ Taman විසින් හදාගත්ත කෙනෙක් දෙයක් තැනක් කොට හතරෙක් කොට මිතරෙක් කොට ගත සාදාගත් දෙයක් කරුණාම ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. ඔන්න දැන් තේරෙනවා. මේක පිටුපස සංසාරේ ලුහු බැඳා ඉස්සරහට ලුහු බඳීවි. නමුත් මෙහෙම පැහැදිලි කරලා දෙන අය නෑ බුදුවරු සහ උන්වහන්සේලාගේ ශ්‍රාවකයෝ වරුණාම. ඒ අවබෝධයෙන් කලකිරෙනවා කියලා නෙවෙයි පෙන්වන්නේ. මේක හොයන්න දෙයක් නෑ අපි මේ හදාන විඳින්නේ කියලා. මේ ගාථා දෙකේ පෙන්වන්නේ එහෙම කරුණක්. කාමයෝ මේ වරහන් ඇතුළෙත් තියෙනවා මේක කිව්වේ නෑ. සිහිනෙන් බිව් පැනක් මෙන් ආස්වාද රහිතය. රහිතය කියන එක වැරදි. අපස්සද්දෝ කියන්නේ ආස්වාද අල්පයි කියන එක. රහිත නෙමෙයි. අර සිහිනෙන් බිව් පැන් කියන්නේ මම අර සිහිනෙන් පෙන්වන ලෝකේ ඔක්කොම ටික. සිහිනෙන් පැන් බිව්වහම අවදිලා බලපුවහම පැන් බීලා නෑනේ. වගේ. මෙසේ බොහෝ දුක් ඇත්තේ අය මෙසේ දැන දිව පංචකාමයේහිද ඒ නොනැති පඬිතතමේ ඇල්මකට නොපැමිණෙන්නේය. ඉතින් ඕවා ඔය පාලියෙන් පාලිය පරිවර්තනය කරන්න ගියාපම ටිකක් අපහසුයි. මේක කෙලින් තේරුම් ගත්තාම කතාව කියන්න පුළුවන්. ඔන්න මිනිසා සඳහා තථාගතවරු එලි කරන ධර්මයේ තුල පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මේ අනුසෝතගාමී ප්‍රතිපදාවේ කවදාවත් ඉවරයක් නැහැ. ගඟ පහළට ගියාම කොහෙන් ගියත් සාගරයට වැටෙන්නේ. ආස්වාදයේ ආදීනව කොහෙන් ගියත් සංසාර සාගරයට. ගඟ සාගරයට වැටෙනවා වගේ සසර සයුරටම තමයි වැටෙන්නේ. පවෙන් පිනෙන් ධානයෙන් මන්දයත් මේ ආස්වාදයේ තිබෙන්නේ කුමක් තුළද? උපාදානය තුළ. අර බුදුන් වහන්සේලාට උපාදානය තිබෙන්න ආස්වාදයක් නැහැ. නමුත් බාහිර ලෝකේ හඳුනන්නේ නැතුව නෙවෙයිනේ. උන්වහන්සේලා දැනගෙන බාහිර දෙකේ තමන්ගේ හිතට එන අතීතයක් නැතු විට වර්තමානයේ පේනවා. ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඇලෙන්න ගැටෙන්න දෙයක් තියෙන විට බාහිර නිදහසේ ඉන්න බෑ. මොකද වෙන්නේ? තමන් ඇතුළතින් අරගෙන තමන් හදාගත්ත දේ විඳවනවා. දැන් එබැවින් තේරුම් ගත්ත පුද්ගලයා දිව්‍ය කාමයේ කෙරෙහිවත් ඇලෙන්නේ නැහැ. ඒ වුණාට අපේ රටේ බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ මේ සැප සම්පත් පරිත්‍යාග කරලා එවන් දිව්‍ය කාමය. දිව්‍ය ලෝකයන්දම ප්‍රාර්ථනා කරන අය, ප්‍රාර්ථනා කරන අය, බණ කියන අය පවා මේ රටේ ඉන්නවා. දැන් මේ ගාථාවට අනුව හරිද එතකොට? පඬිතුයෝ දිව්‍ය කාමේවත් ඇලෙන්නේ නැහැ. අපේ අය එහෙනම් පඬිතුයෝ නෙවෙයි දිව්‍ය කාමයට යන්න හරි ගස්සන අය. ඔතන මම දකින මුලාව මෙයයි. මේ දොරටුව මේ නිමිදෙන දොරටුව තිබෙන්නේ මිනිස් ලොව. දෙවියන් අතරට ගියාපුවාම දිව්‍ය කාමයේ විඳින්න පුළුවන්. එහි දුකක් නොදැවෙන බැවින්, දි รา යන සිරුරක් නොවන බැවින් ඊට එහා දෙයක් හොයන්න ඕන නැහැ. ඒක මම ත්‍රිපිටකේ ලිතුරුම්මයි හොයාගත්තේ. දෙවියන් කල්පනා කරන්නේ අපි සක්කාය කඩාන මේ ඉන්නේ. ඒ කියන්නේ උන් නිවනේ ඉන්නවා කියලා හිතන්නේ. ලෞකික ධානය ගැන කවර කතාවද? ඊටත් එහා. එනිසා මා දකින්නවා මේ දුක කියන එක තේරෙන්න ඕන මිදෙන්න. දෙවියෝ කියන්නේ දුක තේරෙන අය නෙවෙයි. බ්‍රහ්මයෝ කියන්නේ දුක යටපත් කරපු අය. අපාගත සත්වයා කියන්නේ දුක වින්දට තේරෙන්නේ නැති අය. මේ දෙපැත්තට මැදුම් නේද මේ තැප දුක දෙක විඳින අපිට නේද මේක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබෙන්නේ. ඒක නේද අපිට සන සම්පatti ලාභීන් කියලා කියන්නේ. මා මෙහෙම දෙයක් දකිනවා. ඔය වසර 20කට 22කට පෙර
ලැබුණ අවස්ථාවක්දී මේක බෞද්ධයින්ට අනිවාර්ය එහෙම නෑ. එහෙම හිතේ දුකක් හදාගන්න එපා. ලැබුණ අවස්ථාවක් නිසා උදව් කළ නිසා ගිහින් එන්න ගියා බුද්ධ භූමි වන්දනාවට. ඒ ගියාම අර ගිජ්ජකූට පර්වතයට යන්න තිබුණේ කැරකෙන පුටු පේලියකින්. මේක අතර නොවී කැරකෙනවා. වාඩි වෙන්න පුළුවන් එක තැනකින්. විජහට අල්ල වාඩි කරනවා. එක තැනකින් බහින්න පුළුවන් බැරි වුණොත් ආයෙත් රවුමට එකතු වෙනවා. මෙන්න මේ කැරකෙන පුටු පේලියේ එළියට එන්න තියෙන එක තැනයි වගේ සසර ගමන නිදහස් වෙන්න තියෙන්නේ මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා පමණයි. නැත්නම් ආයෙත් සසරට. පුටු පේලිය ආපහු කැරකෙනවා වගේ සතර අපායට, දිව්‍ය ලෝකයට, මනුස්ස ලෝකයට, බ්‍රහ්ම ලෝකයට සසරට වැටෙන්න පුළුවන්. කොතරම් කීවත් මේක සමාජයේ බහුතරයක් තේරුම් ගන්නේ නෑනේ. අපිට වගේම හැමතැනම දොරවල් ඇති කියලා හිතන් ඉන්නවා. එහෙමනම් අක්කන සූත්‍රයේ තථාගත බුදු පියාණන් වහන්සේ මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා අලං වායමිතුං තත්ත කියලා දේශනා කරන්නේ නෑ නේද? මනුස්ස ප්‍රතිලාභේ ලැබ සදහම් හමු වුණ පිට පමණක් උත්සාහ කළ යුතුය, උත්සාහ කළ හැකිය. එබැවින් අතිදීර්ඝ සංසාර ගමනේ මේ අපි ඇවිදින් ඉන්න ෂේම භූමියට පත් වෙන්න තියෙන දොරටුව විවෘත වෙලා තියෙන තැන ගැන සෙසු සියල්ල කෙරෙහි දක්වන ආකල්පට වඩා සැලකිල්ලක් දක්වන්න ඕන. මිදෙන්ට වෙන තැනක් මා දකින්නේ. කවුරු කොහොම කිව්වත් මෙතනින් එහා පැත්තට ගිහින් මිදෙන්න තියනවායි කියලා මම අහන ප්‍රශ්නේ එකයි. එසේනම් සුරිස දෙවි සිටියා වූ උන්වහන්සේ එහෙදිම බුදුනේ නැත්තේ ඇයි? කාලයේ විදේශයේ කුලයේ මව බලලා මව කුසකට එන්නේ නැතුව දිව්‍ය ලෝකයක ඉපදිලා බණ කිව්වේ නැත්තේ ඇයි? මම අහන ප්‍රශ්නේ. ඒ වගේම පුබ්බනිමිති සූත්‍රයේ දේශනා කරමින් දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකය කියලා කිව්වේ ඇයි? වදාළේ ඇයි? මිනිසාට තමයි සුලද්ද ලාභය ලැබ සුප්පත්තිට බාහි වෙන්න පුළුවන් කියලා වදාළේ ඇයි? සදහම් ලැබෙන එක සුලද්ද ලාභය, ධර්මයේ පිහිටන එක මනාව පිහිටීම. මේවත් එක ගලපන්න. ඔබ කියන දේවල් ලොකු දේවල් නම්. ඒ සියල්ල ගලපා ගැනීම තුළ තමයි අපි තීරණයකට එන්නේ. මේ ඇසක් තිබෙන්න ඕන, මේ ලෝකේ දකින්න ඕන, මේකේ මේ අපි පේන එකට වඩා ඇතුළතින් තියෙන වෙන මුලාවක් එක තේරෙන්න ඕන. ඊට පස්සේ යන්න කලකිරෙනවා කියන්නේ මේක දකින්න එක. නැතුව බිරිඳ හොඳ නැති හින්දා කලකිරෙනවා. හරි සහෝදරයෝ ගහ ගන්න හින්දා හරි කලකිරෙනවා. හරි නෙමෙයි මේ කලකිරෙනවා කියන්නේ. අපේ රටේ එහෙමයි කලකිරෙනවා කියලා කියන්නේ සමහර අය. මහාන වෙන්න යන්නේ එහෙම කලකිරිලා. නමුත් මේක ඇලුම් කරන්න දෙයක් නැති බව නුවණින් වැටහීම. දැන් මොකද කරන්න ඕනේ ඊතුරු විනාඩි ගාන තුල? අන්න කරන්න ඕන වැඩේ මේක තේරෙනවා නම් තණ්හක්කේ රතෝ හෝති සම්මා සම්බුදු සම්බන්ධ සම්බුදු ශ්‍රාවකයෝ තණ්හාව ෂය කිරීම කෙරෙහි ප්‍රිය වාසය කරන්න ඕන. මොන තණ්හාවද? කාම තණ්හාව. කාම තණ්හාව ප්‍රමේද මොනවද? අන්න ඇසට කනට නාස් දිවට කයට ඇලීම තුලින් අර සිතට රැවටෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා. තිබෙන දේවල්ද? නෑ හදාගත්ත දේවල්. දැන් හදාගත් දේවල් තුල මොකද කරමින් හිටියේ? ඇලෙමින්, ගැටෙමින්, මුලා වෙමින් සසර හදමින් හිටියා. ඒ ඇලෙමින්, ගැටෙමින්, මුලා වෙමින් සසර හැදෙනවට තමයි පෙන්වන්නේ මමත්වෙන් ගැනීම, මඤ්ඤමානය. මමත්වෙන් ගන්න බද්දෝ මාරස්ස සසර හදනවා. අන්න ඒක තමයි මම දකින ආදීනවේ. අරමුණ රස විඳින්න ගියාම ඒකේ ඇලෙනවා නම්, මුලා වෙනවා නම්, ගැටෙනවා නම්, මුලා වෙනවා නම්, ඇලීම මුලාවම තවත් සසර හදන අනාගත ඵල උපදින්න හේතු තැබීමක්. දැන් මේකේ පෙන්වන්නේ රතෝ, khය රතෝ, ෂය කිරීම කෙරෙහි කැමැත්තෙන් එකෙන් පෙන්වන්නේ. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හක්ඛය කියනවා, එහෙම නැත්නම් ඒකට කියනවා අපි කතා කරනවා නිර්වාණය කියලා. මම කියනවා ඒකට සද්ධර්මයට පැමිණීම කියලාත්.
ඒ ධර්මයට පැමිණීම කියන එකේ තේරුම ඔය ඉහාත්ම වශයෙන් ඔය නිර්වාණ සුවයටපත් වීම. ධර්ම රතින් ධර්ම ප්‍රීතිය. ඒකට තමයි මේ තණ්හක්ඛය කියන්නේ ඒකටනේ. තණ්හක්ඛය රති. තණ්හාව ශේක වූ තැනට ආසා කරනවා. තණ්හාව සතර හදනවා දුක් ගෙනත් දෙනවා ඇතිවීමක් නැහැ කියන තේරුම් ගත්තාම තණ්හාව ශේ වූ තැනට ප්‍රිය කරනවා. මේ බුදු සමයේ ගාථාවල තියෙන පාණ්ඩිත්‍ය නැත්නම් පඬිත ස්වභාවය. ඔන්න අනුගමනය කරන්න ඕන දෙය. යලි යලිත් නැවත නැවතත්. දැන් අපිට තිබෙනවා දෙපැත්තක්. අපි ආගමන් මගේ අපි හදාගත්ත මුලාව විසින් අපට කරන තර්ජනය ගර්ජනය හිත ඇතුළට ඇවිදින්. අතීතය. අපට ඒක නෑනවී තියෙනවා. බුදුන් වහන්සේට දරනවා යද තිතම් පහිනන්තම් කියලා. නමුත් අපට අසුරු ගසන සැනකින් අතීතයට එන්න එනවා. අපි දැන් තේරුම් ගත්ත දෙයක් තිබෙනවා. මෙම පාරේ යන එක භවගාමී දැන් භව නිරෝධගාමී පාරක් අපිට ඕන. එනම් පෙර කළ දේ නොකරන්න අපි මේ මොහොතේ යොදා ගන්න වෙනවා. අර තණ්හක්කේ රතෝ කියන තැනට යන්න නැත්තම් නිර්වාණයට ප්‍රියකරන්න වාන සංඛ්‍යාත තෘෂ්ණාව අතහරින්න ඕන. අනවායතනි දකින්නවා මේ බුදු සමය තුළ අම්මා තාත්තා ඉඩකඩම් වගකීම් මොකවත් අතහරින්න නෙමෙයි තිබෙන්නේ. මේ සිතට එන දෙය කෙනෙක් තැනක් දෙයක් හතුරෙක් මිතුරෙක් ආදී වශයෙන් අල්ලාගත්ත මුලාවයි අතහරින්න තියෙන්නේ. එය සමස්තය සඳහාම භාවනාවයි. සමස්ත සමාජය සඳහාම ඕනෑ සඳහාම භාවනාවයි. මේකට අදාළ මධ්‍යස්ථානයක් තියෙන්න වෙනවා. මධ්‍යස්ථාන කියන වචනේ මං හිතන්නේ ඔය සෙන්ටර් කියන පදයෙන් සිංහලට හදාගත්ත එකක්. ඒකේ තේරුම මැද තැන කියන එක. දෙපැත්ත නෙමෙයි මැද තියෙන තැන. ගමේ දෙපැත්ත තියෙනවා නම් මැද තියෙන විහාරස්ථාන නම් විහාරස්ථානයේ මධ්‍යස්ථානය වෙනවා. ඔබේ ජීවිතේ මධ්‍යස්ථානය කුමක්ද? අතීතේ ඒකාන්තයක්, අනාගතේ තව අන්තයක්. වර්තමාන මොහොත මධ්‍යස්ථානයයි. වර්තමාන මොහොතේ උපදින ස්කන්ධ පංචකයේ භාවනා මධ්‍යස්ථානයේ පාවිච්චි කරන්න ඔබ ලෑස්තිද? ස්කන්ධ පංචකය සසර හදන උපාදානස්කන්ධයක් බවට පත් කරලා කර්ම සහ විපාක හදනවට වඩා අතීතෙන් එන්නා වූ සෙවණැල්ලට නොරැවටි ඒකට එකතු නොවීමෙන් අතීතයේ මියන්ට හැර සසරට වැටෙන පාර වෙනුවට තණ්හක්කයට යන පාර. තණ්හක්කය කියන්නේ තණ්හාව සේව කියන අර්ථයට වඩා තණ්හක්කය කියන්නේ නිර්වාණයට නමක්. තණ්හක්කේ රතෝ හෝති. අර මෙතෙක් පැහැදිලි කරපු කාරණා ආශ්‍රයෙන් කෙනෙකුට අපොයි මේ සංසාර ගමන නම් නිමක් නැති එකක් ගිහින් කවදාවත් ඇති වෙන්නෙත් නැහැ. ඇත්ත එලි කරලා දෙන බුදුවරු හැමතැනම පහළ වෙන්නෙත් නැහැ. බුදුවරු පහළ වුණත් බුදුවරු දේශනා කළා වූ සද්ධර්මයේ නිර්වෘල්ව මතුවෙන්නෙත් නැහැ. මමත් ඔබත් ආගමනේදී ඔබ අහපු දැනගත්ත ඉගෙනගත්ත බුද්ධ ආගමේ කොච්චර දේවල් තියෙනවද අපි දන්නවා අත කියලා හිතාගත්ත වැරදි දේවල් අද අපි දකින දෙයට අනුව. ඒකයි මතුවෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් අපි ඒවා ඒ කාලේ ඉගෙන ගත්තේ කොහොමද? ඇත්ත කියලා නේද? අම්මා හරි තාත්තා හරි ගුරුවරයෙක් හරි පූජ්‍යපක්ෂරය යමක් කිව්වම අපිට අර වැඩිහිටියන්ට ගරු කිරීම කියන අර්ථය ඒක පිළිගන්න පුරුදු වෙලා හිටියා. නමුත් නිවන් මඟ සඳහා අනවබෝධ නිරුක්තය කියන දේවල් නම් පිළිගන්නට එපා. මතක තබා ගන්න ඒක. මා අනුස්සවේන කාලහම සූත්‍රයේ පෙන්වනවා අනුන් කී පමණින් පිළි නොගනිව්. ඔහොම සසරගත පුරුද්දක් හරි පුරුදු කරපු පුරුද්දක් නිසා හරි තමයි අර අම්මා තාත්තා කියලා දීපු ඉස්කෝලෙන් උගන්වපු බුද්ධ ආගමේ දැනුම ඉඳලා ඉන්නේ නැතුව අද මෙතෙන්ට ඇවිදින් ඉන්නේ. වසර 45ක් 50ක් තිස්සේ. ඔබටත් ඒක එහෙම වෙන්න වෙනවා. ඒක බුදුන්ට කෙරෙහි අගෞරවයක් එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ සොයා ගැනීම කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් යුක්ත. මොකද අපට වැරදුනාට බුදුන්ට වරදින්න බෑ. ඒකෝර අම්මා තාත්තට ගුරුවරුන්ට වරදින්නත් පුළුවන්, පෘථග්ජන මාර්ගෝපදේශකින්වත් වරදින්න පුළුවන්. මන්දයත්
මේ පෙන්නන දේ මිනිසා සඳහා ආව ජීවිතය තුළ. මේ නිවීම උදා වෙන්නේ ජීවිතය තුළ. ජීවිතවල තියෙන නිවීම උදා කරගන්න කොතරම් මහන්සි වුණත් බැරි නම් ඒ බැරි වෙන්නේ මාර්ගයේ තියෙන වැරදක්. එහෙම පියවරෙන් පියවර එනකොට තමයි යම් යම් අයට යම් යම් දේවල් අපි දකිනවා වගේම පැහැදිලි වෙන්නේ. එවිට අපි කියන දෙයක් තමයි. අවුරුදු 2700ක ඉතිහාසයක් අපේ ඔළුවට පටවලා බුද්ධ ආගම කියලා. ඒක තිබු වෙච්ච සියලුම හොඳ සිදුවීම් සහ අර්බුද පාඩම් කරවලා. මොලේට විවේකයක් දෙන්නේ නැති තරමට ප්‍රශ්න හදලා තියෙන්නේ. ඔය මොකෝවත් දැනගත්තේ නැති සුනීත සෝපාක රජ්ජුමාලා පටාචාරාගේ සහ ගෞතමී බොහොම පහසුවෙන් මේ හිස් අසාර බව තේරුම් අරගෙන මේ තණ්හක්කේ රතා ඒක කෙරෙහි ආසාවෙන් එතෙන්ට ගියා. නරඹන ඔබත් ඔබෙන් අසන අනිත් අයටත් හිතන්න කියන්න. සුනීත සෝපාක වැනි අයන්නවත් දන්නේ නැති අයට තේරුණා බුදුසහම ඔබට නොතේරෙන්නේ ඇයි කියලා හිතලා බලන්න කියලා. ඔබ සුනීත සෝපාකට වඩා පහළයිද නැත්නම් අපට මේක අර මම ඔයට උදාහරණයක් ඉදිරිපත් කරනවා. ඔය සමහර ගම්වල තිබෙනවා උත්සව විකට උත්සව. අපි අවුරුදු උත්සවයක් කියලා. ආදායමක් නැහැ තෑගි දෙන්න. නමුත් ලොකු පෙට්ටි හදලා තෑගිත් දෙනවා. බැලුවම මේ පෙට්ටිය තවත් පෙට්ටියක තවත් පෙට්ටියක තවත් පෙට්ටියක තවත් පෙට්ටියක කඩදාසි කොටක ඔතලා තින්නේ ඔහොම. බැලුවම කිලෝ 5ක් 6ක් බරයි ගෙදර ගෙනියන්න. ගිහින් බැලුවම ඇතුලේ තිබෙන්නේ කජු මදයක්, සබන් කෑල්ලක්. මේ පුංචි දේ වටා ඔතපු දේවල් නිසා තමයි මේක ලොකු වෙලා තිබෙන්නේ. මේ බුදුදහමේ මාර්ග සත්‍ය නැමැති පුංචි දේ වටා ඔතපු දේවල් නිසා මේක වෙහෙලා තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න ඕන. මෙතරම් ලොකු දෙයක් මේකේ නැහැ. වචන වලින් කියනවා නම් බුදුරුන් පහළ වූ සමාධියේ මිනිසාගේ චර්යා රටාවට පමාද විහාරෙත්තේ කියනවා තේරුම් ගත්තාම අපමාද විහාර. එපමණමයි තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් බුදුරුන් හෙළිනකොට සමාජයේ මිනිස්සුන්ගේ සසර හදන එකට කියනවා අවශේෂ නිරෝධය. බුදුරු එලි කරපු පාරට කියනවා නිර්වශේෂ නිරෝධය. ඔය වචන දෙකෙන් පෙන්වන ක්‍රියාමාර්ගය තේරුම් ගන්න සමත් වෙන්න ඔබ. පුරා 540ක් උගන්වපු සියල්ල ඔය ටික කියලා දෙන්නයි. එකකින් මේ සියල්ල දැනගත්ත හැකි. අර රාජකථා, චෝර කතා, ගාම කතා, නිබු කතා, සග්ග කතා කියන සියලුම කතා වලින් ඔළුව පුරවගෙන අදාළ දෙයට යන්නේ නැතුව මග රැඳෙනවා. එබැවින් මෙතරම් බරපතල දෙයක් කියලා හිතන්න එපා. මට මතකයි මම 1985 3 වෙන්නේ ඇති. 3 2 විතර. යම් තැනක මට හිතවත් කෙනෙකුගේ ආරාධනෙන් ධර්ම දේශනාවක් කරනවා. අද තරම් මේවා තේරෙන්නෙත් නැහැ. හොයන කාලේ. ඉතින් එදා තේරෙන භාෂාවෙන් මේක සහපැහැල්ලු පහසු දෙයක් කියලා මම කිව්වා. සවන් දුන්න ඔක්කොම මට එරෙහි වෙලා කිව්වා බුදුදහම ඔය නිවන ඔය තරම් ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න උන්ගේ මානසිකත්වයේ හැටි. අද උන් මට හමුනොත් මම කියලා දෙන්නම්. ප්‍රමාදය අප්‍රමාදය විතරයි මේක දැනගන්න ඕන කියලා. මේ ප්‍රදේශය නෙවෙයි. ඒ නිසා අපිට මේ සවන් දීම තුළ අපිව පිළිබඳව කරන්නා වූ විමර්ශනයක් මේකේ පවතින්නේ. අන්තිමට අපට වර්තමාන මොහොත වර්තමාන ස්කන්ධ පංචකයේ සසර හදන එකක් වෙනුවට හදන්න නැති එකක් බවට පත් කරන්නට අල්ලා ගැනීම සහ අල්ලා නොගැනීම කියන වද දෙකේ අර්ථය උදව් වෙනවා. අපි කරමින් හිටිය අල්ලා ගැනීම ඒකට මම කියනවා එකතු වීම කියලා. අලුත් වචනේ. අල්ලා නොගැනීමට කියනවා එකතු නොවීම කියලා. අල්ලා ගැනීමට නිස්සකාත්ම කියනවා ධර්මයේ වචනෙන්. අල්ලා නොගැනීමට අනිත්‍ය බලනවා කියනවා. වෙන මොනවද කරන්න තියෙන්නේ මේක? කරලා බලන්නකො ප්‍රතිඵල නැද්ද කියලා. කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී උප්පන්නං කියන්නේ ඒකනේ වර්තමාන මොහොත ලෝක උපදින්නේ. ඔබට සිහිය දියුණු කරන්න පුළුවන් නම් මේකට එකතු නොවී ඉන්න. බුදුන් වෙත යන්න වෙන කිසිම පාරක් ඕන නැහැ. ඒ යන්නේ බුදුන් වෙත තමයි.
ඒ මඟ තමයි විවිධ දහම් කරුණු විවිධ පාරවල් ඔස්සේ තථාගතවරු 45 වසක් විවිධත්වයෙන් සමාජයට දේශනා කරලා තිබෙනවා. අපි මේ විවිධ සියල්ල දැනගන්න ඕන කියලා කල්පනා කරන්නේ නැතුව එකකින් දැනගන්න. දැනගෙන මදි ධම්මකථික සූත්‍රය දේශනා කිරීම මම පැහැදිලි කළා. කරන පැහැදිලි කරන එක ධම්මාන කතිකත්වය, අනුගමනය කරන එක ධම්මාන ධම්ම ප්‍රතිපදාව. දේශනා කරන කෙනාටත් ධම්මාන ධම්ම ප්‍රතිපදාව ඕනේ. අනුගමනය කරන කෙනාටත් නැත්නම් අහන කෙනාටත් ධම්මාන ධම්ම ප්‍රතිපදාව ඕනේ. අනේ ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියන වචනේ සමාධිය තිබුණාට ඒක ওই පංචස්කන්ධයේ අනාත්මය බැලීම. කාම විතර්කයට ව්‍යාපාදයට විතර්කයට එකතු නොවීම කියන අර්ථයෙන් අරගෙන නැහැ. ගන්න තේරුණ දවසට තවත් කරන්න මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. සතර ඇවිදින්න කාරණයක් ඕන වෙන්නේ නැහැ. ඔන්න ආසාරයේ සාර මතිනෝ. නිසරු දේවල් සරු වශයෙන් ගත්ත අදහස. කාමයේ කියලා කතා කරන එක ලෝකේ තියෙන දෙයක් කියන අදහස වෙනුවට ලෝකේ තියෙන දේවල් පුංචි ප්‍රත්‍ය උදව්වෙන් අපි හදාගත්ත මුලාවක් වගේ තේරුම් ගත්තාම දැන් මුලාවෙන් මිදෙන්නනේ ඕන. අන්තිමට සිත තුළ Taman හදාගත්ත දෘෂ්ටි ටික නැත්නම් අතීත පස්සයන් ටික නැති වෙනකොට ඔබට ලෝකෙ පේන්න ගනීවි. එතකොට අතීතයේ පේන්නේ නැහැ, ඔබට වර්තමාන මොහොත පෙනෙයි. එතකොට ඇලීමකින් ගැටීමකින් තොරව ලෝකෙත් එක්කලා උපේක්ෂාව ඉන්න පුළුවන් බව, ඔබ වර්තමාන ජීවත් වෙන බව තේරෙවි. කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක සූනුවෙන් පස්සේ මේ ගාරණා නිසා ඒවා උපදින්න නැතුවම ඔබ නිවිලා ඉන්න බව තේරෙවි. තව මොනවද හොයන්න ඕනේ? ගිහින් බලන්නකෝ. ගිය දුරේ පමණට ප්‍රතිඵල තියෙවි. ප්‍රතිඵල තේරෙනවා නම් අප්‍රමාද වී ප්‍රමාද නොවි ඉස්සරහට යන්නත් හිතේවි. ඉහාත්ම වශයෙන් ඔබ මේ කොහාටද යන්නේ? පරමාර්ථ தත්ත්වයේ බුදුන් වෙත. පිළිමේ බුදුනුත් නෙමෙයි, ශරීරයේ බුදුනුත් නෙමෙයි, රත්තරන් රිදී බුදුනුත් නෙමෙයි, ගඩොල් යකඩ බුදුනුත් නෙමෙයි. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී කියලා පෙන්වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය වෙත. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවටපත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවා කියන සුභාසින්සනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ඔබට මම පුණ්‍යානුමෝදනාවක් කියනවා. විශේෂයෙන් මේ පුණ්‍යානුමෝදනා ලියලා වෙන අය මෙන්න මේකත් අහගන්න හැමෝම. හොඳින් අහගන්න හැමෝම. මීට පස්සෙවත් පුණ්‍යානුමෝදනා නැත්නම් මේ ලියන්න ඕන මොනවද කියලා මේකේ කියලා තියෙනවා මේ පිරිස. කල්තියාම කියන්න ඕන ආදර්ශමත් කියන එක. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දරන ලබන්නේ බිංගිරිය හොරගස්සාර පදිංචි පින්වත් පිරිසක් විතෙනි. අරමුණ මෙම ශ්‍රී සද්ධර්මයේ දානයේ ධර්මකාමී පින්නතුන්ගේ දහම් පිපාසාවට අමාපැන් පොදක් වේවා. ශ්‍රී සද්ධර්මයේ දේශනය ශ්‍රවණය කළා වූ දායකත්වයේ දරූ සැමටත් අනිකුත් සියලු පින්නතුන්ටත් අනුගමනීය ප්‍රතිපදාව තුළ ඉදිරියට ගමන් කිරීමට අයෝමය අත්ලක් වේවා. නූපන් කුසල් උපදවා ගැනීමට හේතු පාරමිතාවක්ම වේවා. ශ්‍රී සද්ධර්මයේ විවරණය කරමින් සියල්ලන්ගේම ධම්මැස පෑදූ අතිපූජ්‍ය දේශකින් වහන්සේට උපන් කුසල් දියුණු කර ගැනීමටත් නූපන් කුසල් උපදවා ගැනීමටත් හේතු වාසනා වේවා. ශ්‍රී සද්ධර්මයේ තව තවත් දේශනා කිරීමට දුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ ලැබේවා. මෙවැනි සදහම් අමා මේ මිදුන් නැවත නැවතත් හැමගේ දෙසවන වැකේවා. සියල්ලෝ අටරෝ දහමින් අකම්පිත සිත් ඇත්තෝ වෙත්වා. සතියෙන් මනාසේ පාලනය වූ දොරටු සහිත ඉදුරන් ඇත්තෝ වෙත්වා. ධර්මකාමී සියලු සිත් සතන්හි කෙලෙස් ගිනිදල් මොහොතින් මොහොත නිවී යාමෙන් නිවීමට පත්වීමට පුණ්‍යවන්ත වේවා. ධර්මදේශනා සිදු කරන්නා වූ සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ සැලසේවා. සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් අවබෝධ කළා වූ අති උතුම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවන් සියලු සිත් සතන් නිවාලමින් මෝහ අන්ධකාරය දුරලමින් চিරාත් කාලයක් ලෝ ආලෝකමත් කරත්වා. ඔන්න ධර්ම දාණය. වෙන මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැනේ. අනුග්‍රහක බවතුන්ගේ යහපත් පැතුම් ඉටු වේවා. සබ්බිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං